සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් රේණුකා. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. අද දවසේ ඉඟුරුතේ එකත් එක්ක ඔබව හමු වෙන්නට ආවේ තවත් සුවිශේෂී මාතෘකාවක් එක්ක සුවිශේෂී කර්තව්‍යයක් කරන්නට. ඔව්. මොකද මොහන් මේක ඇවිල්ලා දැන් අපි අහගෙන ඉන්න අපේ ආදරණීය දුවදරුවන් හැම කෙනෙක්ටම සහ මම හිතන්නේ වයස කාණ්ඩයක් සීමාවක් නැතුව අහගෙන ඉන්න ඕන සහ Tamanට දැනෙන කතාවක් අද. ඔබට දැනෙන කතාවක්, ඔබට ඔබේ ජීවිතයට වැදගත් කතාවක්, ඔබ අනිවාර්යෙන් කළ යුතු කතාවක් තමයි අද අපි මේ කතා කරන්නට යන්නේ. රේණුකා, දැන් අපි ඉගෙන ගන්න කාලේ අපි තාමත් ඉගෙන ගන්නවා තමයි. තාමත් ඉතින් අපි හැමෝම මරණකම් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. මම කියන අපි පාසල් ගිය කාලේ ඒ දවස්වල කිව්වනේ මේ දකුණු ආසියාවේ වැඩිම සාක්ෂරතාවයේ තියෙන අපේ රටට නේද? හරිම බොහොම ආඩම්බරයෙන් අභිමාණයෙන් කතා කරා. මොකක්ද මේ සාක්ෂරතාවය එක කොහොමද ආවේ? සාක්ෂරතාවය කිව්ව අකුර දැන ගැනීම හැකියාව. එතකොට අදටත් අපි ඉන්නේ මේ මුළු දකුණු ආසියාවේ මිහිලද? ওই ප්‍රශ්නේ අපිට තියෙනවානේ නේද? මුළු ලෝකෙම අපි කීවෙනි තැන දින්නේ? සාක්ෂරතාවය වැඩිවීම තුළ ලංකාවේ අපිට හම්බෙලා තියෙන දේවල් මොනවද? සාක්ෂරතාවය කියලා කියන්නේ පාසල් යන මේ අවුරුදු 18න් පස්සේ ඉවර වෙන දෙයක්ද? එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයෙන් පස්සේ ඉවර වෙන දෙයක්ද? ජීවිතේ පුරාවට මේ සාක්ෂරතාවය එහෙම නැත්නම් දැනුම සොයාගෙන යෑම, දැනුම ගවේෂණය කිරීම කියන එක අපිට අවශ්‍ය වෙන්නේ නැද්ද? එහෙනම් අද අපි කතා කරන්නේ මොකද්ද? මොහන් එහෙනම් අපි හොඳම දේ තමයි දැනුම. ඇත්තටම ඔබ මේ හරි ලස්සනට ගෙනාවා. දැනුම වයස් කාණ්ඩයක් තියෙනවද? මේක දැනුම හොයාගෙන යන ගමනක මම හිතන්නේ කතා කළ යුතුම තැන ඉන්නේ අපි. කතා කළ යුතුම තැන. හොඳයි. දැන් ඔබට ආපහු ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. ඇයි දැනුම ගැන කතා කරන්නේ? ඇයි දැනුම සොයාගෙන යෑම ගැන කතා කරන්නේ? ඉගෙනීම ගැන කතා කරන්නේ? අපි මේ දැන් ජොබ් එකක් කරලා අපේ ජීවිතය ඉතුරු ටිකක් කරගෙන යන්නේ බොහොම මේ උදේට වැඩට ගිහිල්ලා ගෙදර ගිහින් තව කොයිද ඉගෙන ගන්න වෙලාවක් නේ. ඔන්න දැන් හිතවලට එන ප්‍රශ්න ටික ඕක නේද? හැබැයි ජොබ් එකක් කරනවා කියලා රැකියාවක් කරනවා කියලා නැත්තම් මේ දැන් මම මේ වයස බොහෝ පුරා ගිහිල්ලා මම දැන් දරු මල්ලෝ හදාගෙන ගෙදරට ඉන්නේ මම දැන් කසාද බැඳලා ඉන්නේ දැන් මම මොනවද ඉගෙන ගන්නේ දැන් මට මතක හිටින්නෙත් නෑ ওই වගේ දේවල් නේද එහෙම හිතෙනවනේ එහෙම හිතෙනවා හැබැයි මොහන් මේ එහෙම හිතුණට මෙන්න මේ සිතුවිල්ල අපි ගේනවා නෑ ඔයාට පුළුවන් ඔයාට මෙන්න මේ වෙලාවත් අරගෙන ඔයාට ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්නත් පුළුවන් කියන තැනකට. අනිවාර්යයෙන්ම මොකද වදන් කවි පොතේ තියෙනවනේ අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා වල්කොල බිම අතුල මතක නැතුව ගියා නේද? ඔව් අනිවාර්යයෙන් ඒක තමයි වල්කොල බිම අතුල නිදි නොලැබ දුක් කකා. කල්ගේ රෙදි වැලලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා ඇල්මෙන් අකුරු උගනින්න ඔබේ ඉදිරි වැඩ තකා කියලා කිව්වේ එතන වයස් කාණ්ඩයක් නෑ වයස් ભેදයක් නෑ තනතුරක් නෑ එහෙම නැත්නම් ඔබට මේ ගැන ඔබට ඉගෙන ගන්න හැම කාලෙම ජීවිතේ පුරාටම දේවල් තියෙනවා මොහන් ඕක අපි කියමුද මේකට කියන්න ඕන සුදුසුම පුජ්‍යලයක් ගෙන්නලා කතා කරමු මාත් හිතනවා මේ ගැන කතා කරන්න ඇයි අපිම කතා කර යුත්තේ එහෙනම් මේ තැන්වල වාඩි වෙන්නට ඕනේ ඊට සුදුසුම පුද්ගලයන් සහ ඒ ගැන කතා කළ යුතු දැනුමක් තන අදාළම පුද්ගලයා ඒ ගැන අදාළම කෙනා ඉන්නේ කොහෙද එහෙනම් බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් එක තියෙනවානේ මහා මේක ඉන්නවා ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙක් චාමිකර ජයකොඩි මම හිතනවා එතුමා ඇවිල්ලා මං හිතනවා කියන්න ඕනේ සුපිරියටම කියනවා ඔන්න මහා ඒ වගේද බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි සේවය කරනවා කතිකාචාර්ය අනුපමාද සිල්වා එතුමිය මේ බ්‍රැන්ඩික්ස් තුලින් ඉගෙනගෙන ජීවිතේ නොයෙක් තරු ලකුණු ලබාගෙන අවසානයේ නැවතත් බ්‍රැන්ඩික්ස් වලට පැමිණිලා කෝපරේට් කැම්පස් තුලින් තමන්ගේ දැනුම බෙදන්න ඔබට බෙදන්නට ඇය සමත් වෙලා තියෙන නිසා ඒ දෙපළ මේ පුරු දෙකේ වාඩි වෙලා ඒ තමන්ගේ අත්දැකීම් ඔස්සේ මේ අලුත් දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදය ගැන කතා කළ යුතුමයි ඒ නිසා මේ වැඩසටහන මේ කතා බහ ඔබ ඇසිය යුතුමයි ඒ ඇසිය යුතු කතා බහ ඔබ හැදෑරිය යුතුමයි එහෙමනම් අපි පළවෙනි ගීතයේ විරාමයට ගිහිල්ලා ගිහිල්ලා එන ගමන් අපි චාමිකර ජයකොඩි මහතාව සහ අනුපමා මහත්මියවට ආරාධනා කරමු අපිත් එක්ක මේ සුන්දර කතා බහත් එක්ක එකතු වෙන්න කියලා. රැඳෙන්න අපිත් එක්ක මේ ඉඟුරුතේ. දුවන්න පනින්න නටන්න ගයන්න
ඉතින් අද දවස හරිම සුන්දර දවසක්. මම හිතන ඔබේ ජීවිතය අපේ ජීවිත හැම එකකටම තව අත්දැකීම් ගොඩක් ගෙනල්ලා සිතුවිලි වෙනස් කරන මොහොතක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි අද දවසේ ආරාධනා කරා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිව වෙන මානයකට අරගෙන යන්න කියලා අපේ බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර චාමිකර ජයකොඩි මහත්මයාට. ඉතින් ඔබතුමා පිළිගන්නවා සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් කියලා. අයිබෝවන් රේණුකා. ස්තුතියි ආරාධනා කරාට. ඔව් ඉතින් අද දවසේ අපි කතා කරා මේ දැනුම කියන එක කොහොමද ලබා ගන්නේ, දැනුම කියන්නේ මොකක්ද? මම අහන්න කැමතියි ඔබතුමාගෙන්. මොකක්ද මේ දැනුම කියන්නේ? දැනුම කියන්නේ රේණුකා දැනුම කියන එක අපිට මෙහෙම සරලව කියන්න පුළුවන්. යම්කිසි දෙයක් පිළිබඳ න්‍යායාත්මකව ඒ වගේම ප්‍රායෝගිකව තියෙන අවබෝධය කියන එක. මම ඒක මෙහෙම උදාහරණයකින් අපිට පැහැදිලි කරන්නම් අපි හැමෝටම තේරෙන විදිහට. අපි සූප ශාස්ත්‍රය ගමු. අපි හැමෝම දන්න සූප ශාස්ත්‍රය. සූප ශාස්ත්‍රයේ තියෙන එක දෙයක් තමයි අපි ඉගෙන ගන්නවා අම්මලගෙන් අහගෙන වරද්දලා අපේ නැන්දලා මාමලගෙන් අහගෙන අපි ඉගෙන ගන්නවා. ඒක එක දෙයක්. ඒ වගේ ඒක තමයි ප්‍රායෝගික කියලා කියන්නේ. අපි කරලා වරද්දලා ඉගෙන ගන්න එක. අනිත් එක තමයි අපි පාඨමාලා හදාරලා අපි එහෙම නැත්නම් පොතපත කියවලා ඉගෙන ගන්නවා. ඒක න්‍යායාත්මක දැනුම. අපි ඒ දෙකම යම්කිසි ශාස්ත්‍රයක කෙනෙක් ඉහළට යන්න ඕන මේ දෙකේම එකතුවක් තියෙන්න ඕන. ඒ කියන්නේ න්‍යායාත්මක දැනුම වගේම ප්‍රායෝගික දැනුමක් තියෙන්න ඕන. අවශ්‍යයි. නේද? හරි. එතකොට මේ අපි මේ දැනුම කියන තැනට ආවනේ. එතකොට මේ දැනුම ලබා ගන්න ක්‍රම මොනවද තියෙන්නේ? දැනුම ලබා ගන්න ක්‍රම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි අපි කියන විධිමත් ක්‍රමය. අපි කියන ෆෝමල් ලර්නින් කියන එක. අනිත් එක තමයි අවිධිමත් ක්‍රමය, ඉන්ෆෝමල් ලර්නින් කියන එක. මම ඒක තව ටිකක් පැහැදිලි කරොත් අපි ෆෝමල් ලර්නින් කියලා කියන්නේ අපි පාසල් පද්ධතිය තුළ, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ, එහෙම නැත්නම් අපි වගේ ආයතන තුළ තියෙන පාඨමාලාවල් හදාරලා ලබා ගන්න ඉගෙන ගැනීමේ ක්‍රමය තමයි අපි කියන්නේ ෆෝමල් ලර්නින් කියන එක. ඉන්ෆෝමල් ලර්නින් එක කියලා කියන්නේ අපේ අත්දැකීම් වලින් අපි වරද්දගෙන අහලා ඒ දිහා බලලා අපි ඉගෙන ගන්න ක්‍රමය තමයි ඉන්ෆෝමල් ලර්නින්. ජීවිතේ අපිට මේ දෙකම වැදගත් වෙනවා. අපිට ඉස්සරහට යන්න ෆෝමල් ලර්නින් වගේම ඉන්ෆෝමල් ලර්නින් එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපනය වගේම අවිධිමත් අධ්‍යාපනයත් වැදගත් වෙනවා. ඔව්. හරි දැන් එතකොට මේ අධ්‍යාපන ක්‍රම ටික වැදගත් වෙනවා තමයි. මේකට වයසක් තියනවාද? බොහොම හොඳ ප්‍රශ්නයක් රේණුකා. ඒ කියන්නේ අපි අතර තියෙන ලංකාවේ තියෙන මතයක් තියෙනවා මේ අධ්‍යාපනයේට දැනුම ලබා ගන්න වයසක් තියෙනවා. අවුරුදු 22කින් පස්සේ මම ඉගෙන ගන්න නැහැ. 25න් පස්සේ බෑ. 30න් පස්සේ බෑ. මතක හිටින්නේ නැහැ කියන එක. මම මේක මේ වෙලාවේ මම ගන්න ලෝකයේ ඉතා ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා life long learning කියන එක. ඒ කියන්නේ ජීවිත කාලය තුනම ඉගෙන ගන්නවා කියන එක. ඒ කියන්නේ අපි උපතේ ඉඳලා මරණය දක්වාම අපි ඉගෙන ගන්නවා අපේ ජීවිත අලුත් කර ගන්නවා කියන එක. මම විශ්වාස කරනවා අපේ ඉන්න සමාජික සමාජිකාවනුත් හරිම ධෛර්යවන්ත උත්සාහවන්ත පිරිසක්. මේගොල්ලෝ මේ ලයිෆ් ලොන්ග් ලර්නින් එහෙම නැත්නම් ජීවිතේ පටන් ගන්න ඉඳලා අවසාන වෙනකම් ඉගෙන ගන්නවායි කියන පිරිසක්. මේක තව පැත්තක් තියෙනවා. අපි මේ අවුරුදු 22 ඉඳලා 55 තමයි ඇත්තටම අපි ඉගෙන ගන්න ඕනේ වයස. මේ හේතුවක් තියෙනවා. මොකද අපි මේ වෙලාවේ තමයි බොහෝ දෙනෙක් ආයතනයකට අපේ සේවය ශ්‍රමය සපයන්නේ. මේ වෙලාවේ තමයි අපිට උසස් වීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපේ ජීවිතේ ඉහළට යන්න පුළුවන් වෙන්නේ. අපි ඉන්න තැන ඉඳලා ඉහළට යන්න පුළුවන් වෙන්නේ මෙතන. ඒ කියන්නේ බලාපොරොත්තු සඵල කරගන්න. හරියටම හරි. ඉතින් වයසක් නෑ මේ ඉගෙන ගන්න එකට. ඔව් එතකොට වයසකුත් නෑ කියනවා ඉගෙන ගන්න. එතකොට මේකට කාලයක් තියෙනවද? මේ කාලේ හොඳයිද මේ දේවල් කරන්න? අපි හැමෝම දන්න දෙයක් තමයි රේණුකා 2021 වර්තමානයේ වෙනකම්ම අපේ ශේෂ්ත්‍රයට ඒ වගේම අපේ රටට අපේ ලෝකයට සුබදායක කාලයක් නෙමෙයි. අපි හැමෝම විවිධාකාරයේ ප්‍රශ්න තුන යනවා. හැබැයි ඒ වගේම තමයි අපි මේ වෙලාවේ මම හිතන විදිහට අපිට ආයෝජනය කරන්න සුදුසුම කාලය. අපි මේ වෙලාවේ ආයෝජනයක් කරමු. අපි මූල්‍ය ආයෝජනයක් ගමුකෝ බැංකුවක. අපිට ලැබෙන ප්‍රතිලාභය 4%ක් 5ක් 6ක් මේ වැඩි මොනවා. නමුත් මේ වෙලාවේ අපි වෙනුවෙන් තමන් වෙනුවෙන් කරන ආයෝජනයක් අපි ගත්තොත් දහස් ගුණයක් දසදහස් ගුණයක් වෙලා තමයි ලැබෙන්නේ. ඉතින් මේ ආයෝජනය මේ වෙලාවේ තමයි තමන් වෙනුවෙන් ආයෝජනය කරන්න සුදුසුම කාලය. ඒ කියන්නේ අධ්‍යාපනය වෙනුවෙන් දැනුම ලබා ගන්න පුළුවන්, වැය කරන්න පුළුවන් උපරිම කාලය, හොඳම කාලය කියලා. ඔව් එතකොට මෙහිමයි දැන් මේ කාලේ අපි වෙනත් දේවල් වලට යොමු වෙන්නේ නැති නිසා අපි එක තැනක කොටු වෙලා ඉන්නකොට ඒක අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඔව්. ඉතින් බ්‍රැන්ඩික්ස් එතකොට මේ කැම්පස් එක කියන්නේ මොකක්ද? එහෙම කියලා මම අහුවොත් ඔබේ
බ්‍රැන්ඩිස් කෝපරේට් කැම්පස් එක පටන් ගන්න 1996. 2021 කියන්නේ අපි රිදී ජුබිලිය සමරන අවුරුද්ද. අපි මේ අවුරුදු 25 ඇතුළත ළමයි දහස් ගණන් දසදහස් ගණන් අපේ සමාජික සමාජිකාවන් අපි ඉගෙනගෙන තියෙනවා. මේක ඇත්තටම පටන් ගන්නේ අශ්රෆ් ඔමා මහත්තයාගේ දැක්මත් එක්ක මේ ශාස්ත්‍රයේ දැනුම ලබා දෙන ආයතනයක හිඩසක් තිබ්බා. ඒ හිඩස පුරවන්න තමයි මේ බැන්ඩිස් කෝපරේට් කැම්පස් කියන ආයතනය ඒ දවස්වල ෆීනික්ස් කොලෙජ් විදිහට ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අපි 2004 බැන්ඩිස් කොලෙජ් ඔෆ් ක්ලෝතින් ටෙක්නොලොජි වෙනවා. 2020 බැන්ඩිස් කෝපරේට් කැම්පස් විදිහට වෙනස් වෙනවා. අපි වෙනස් වෙන්නේ ඒ 1996 ආරම්භ කරපු ආයතනය තමයි. අපි ගත්තොත් පරමාර්ථ විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන් පරමාර්ථ 4ක් තියෙනවා වර්තමානයේ වන විට අපිට. පළවෙනි පරමාර්ථය තමයි මේ ඇඟලුම් ශාස්ත්‍රයට අදාළ තරුණ මානව සම්පත්, තරුණ දක්ෂ මානව සම්පත් ලබා දෙන එක. ඒක තමයි අපේ පරමාර්ථ පළවෙනි එක. දෙවෙනි පරමාර්ථය තමයි අපි ගත්තොත් මේ ශාස්ත්‍රයේ වැඩ කරන සමාජිකාවන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරන. ඒකට විවිධ ආකාරයේ පාඨමාලා තියෙනවා. තුන්වෙනි එක තමයි අපේ බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ බ්‍රැන්ඩික්ස් පවුල තුළ තියෙන ඉන්න සේවක සේවිකාවන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරන විවිධ ව්‍යාපෘතිවලට සහභාගී වෙනවා. හතරවෙනි එක තමයි අපේ බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ තියෙන ෆැබ්‍රික් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ටෙස්ටිං කියන රික්වයර්මන්ට් එක සිද්ධ වෙන්නේ අපේ බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස්ට අනුබද්ධ B Labs කියන විද්‍යාගාරය ඔස්සේ. ඒක තමයි අපේ හතර පරමාර්ථ හතර සහ බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් කියන්නේ කවුද කියන එක. කවුද කියන්නේ ඒකේ මොනවද දේවල් සිදු වෙන්නේ කියන එකත් ඔබතුමා විස්තර කරා. ඉතින් එතකොට කියන්නකො බලන්න දැන් මේ අපේ බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් එක හරහා අපි සමාජිකාවන්ට මොන විදිහටද ඒගොල්ලන්ට තියෙන්නේ පාඨමාලා මොනවද තියෙන්නේ ඒ ඔස්සේ කොහොමද යාලා ඉදිරියට යන්නේ කියලා. රේණුකා ඒ ගැන අපි කතා කරොත් පළවෙනියටම ගත්තොත් තෘතීක අධ්‍යාපන පාඨමාලාවක් තියෙනවා. ඒකේ පළවෙනියටම අපි උපාධි පාඨමාලාවක් තියෙනවා. උපාධි පාඨමාලාව අපි ඕස්ට්‍රේලියාවේ රොයල් මෙල්බර්න් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියන විශ්වවිද්‍යාලයත් එක්ක අනුබද්ධ වෙලා තමයි අපි මේ උපාධි පාඨමාලාව ලබා දෙන්නේ. ඒකෙම කොටසක් විදියට අපේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකට අපේ A level ඉවර කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්බන්ධ වෙලා අනුබද්ධ වෙලා පාඨමාලා හදාරලා ශාස්ත්‍රීය රැකියාවල් වලට නියුතු වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි එක තමයි බ්‍රැන්ඩික්ස් ආයතනය තුල ඉන්න අපේ සමාජිකාවන්ට අපි විවිධාකාරයේ දැනුම කුසලතා උපනං වන පාඨමාලාවල් අපි ඒ රික්වයර්මන්ට්ස් අනුව අපි තියෙනවා. අපි මේ පාඨමාලාවල් පවත්වනවා. තුන්වෙනි එක තමයි මේ ශාස්ත්‍රයේ ඉන්න සමාජිකාවන්ගේ දැනුම උපමට්ටම් කිරීම සඳහා අපි මේ කතා කරනවා වගේ සතියන්ත පාඨමාලාවල් තියෙනවා. සතියන්ත පාඨමාලාවල් අපි දැනට දෙකක් පවත්වනවා. එකක් තමයි කොලෙජ් ඩිප්ලෝමා ඉන් ක්ලෝතින් මැනුෆැක්චරින් මැනේජ්මන්ට් කියන එක. අනිත් එක තමයි ඇසෝසියේට් ඩිප්ලෝමා ඉන් ක්ලෝතින් මැනුෆැක්චරින් කියන එක. මේ පාඨමාලාවල් අපේ සමාජිකාවන්ට අපේ හදාරන්න පුළුවන් දේවල් අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබ අපි වහගෙන හිටියනම් ඔබේ ජීවිතේට මං හිතන්නේ වටිනාම දැනුමක් අපි අරගෙන ආවේ අද. ඉතින් ඔබ යම් දවසක යම් මොහොතක හිතුවනම් මම රැකියාවට ආව හැබැයි මට තවත් ඉගෙන ගන්න තිබුණා කියලා ඔව් තවත් ඉගෙන ගන්න පුළුවන්. තව ඉස්සරහට යන්න පුළුවන්. ජීවිතේ දිනන්න පුළුවන්. එන්න අපිත් එක්ක එකතු වෙන්න නේද? එහෙමයි. මේ ජීවිතේ ඊළඟ පිම පයින්න අපිත් එක්ක එකතු වෙන්න. හරි එහෙනම් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට. ඔබතුමාගේ වටිනා කාලය අපි හා බෙදා හදාගන්න අපි වහගෙන ඉන්න අයට දැනුමක් එකතු කරන්නට අප හා සම්බන්ධ වුණාට යම් දවසක නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. බරයාමේ සැවුලන් අනලනවා අම්මා වට කර ලිපගිනි නැලවෙනවා කොළඹ රෙල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ පිම්මල් හිනැහෙනවා අකුරට
යන්න පමාවි ගුරු සිත රිදිලා වේවැල අඳවාවි පුතුනේ අකුරට යන්න පමාවි ගුරු සිත රිදිලා වේවැල අඳවාවි ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරන්දුදා දුක්දේවි අම්මා පිනිබරයාමේ සැවුලන් අනලනවා අම්මා වට කර ලිපගිනි නැලවෙනවා කොළඹ රෙල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කිනැහෙනවා වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා කලතරුවන් වැසි වසන තාලේ සිල්ප උගත්දා නුඹ සක්විති වෙනවා පිනිබරයාමේ සැවුලන් අනලනවා අම්මා වට කර ලිපගිනි නැලවෙනවා කොළඹ රෙල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කිනැහෙනවා ඔන්න ඔබට පොරොන්දුච්ච විදිහටම අද දවසේ අපේ මේ දැනුම කියන මේ කතාබහේ ඊළඟ පරිච්ඡේදයට තමයි අපි එන්නේ. දැන් දැනුම ලබා ගන්නේ ඇයි දැනුම ලබා ගන්නේ කොහොමද කියන බොහොම අපූර්ව කතාබහක් අපි මුලින්ම කරා. දැන් අපි ඊළඟ පියවරට යමු කොහොමද මේ දැනුම ලබා ගන්නේ කියලා. ඒ හින්දා අපි අද ඒ සඳහා ඒ ගැන කතා කරන්නටම සුදුසුම චරිතය අද මෙතෙන්ට ගෙනාවා. ඒ තමයි අනුපමා ද සිල්වා. ඇය බ්‍රැන්ඩෙක්ස් කෝපරේට් කැම්පස්යේ කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. සේවය කරන ඇගේ දැනුම ලබා දෙනවා සුවහසක් පිරිසට. ඒ වගේම ඇය ගැනත් යමක් කියන්නට ඕනේ. ඇය බ්‍රැන්ඩික්ස් සේවනයේ පිබිදුණු චරිතයක්. බ්‍රැන්ඩික්ස් තුලින් ඉගෙනගෙන උපාධිය සම්පූර්ණ කරලා අද වෙනකොට බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස්යේ කතිකාචාර්යවරියක් විදිහට සේවය කරනවා. ඉතින් මේ ඉගෙනීම කියන එකට දැනුම කියන එකට ළඟම හොඳ උදාහරණය ඇය. ඒ නිසා තමයි ඇයවත් අපි මෙතෙන්ට ගෙනාවේ. ඒ වගේම ඇයව ගෙන්නන්න තව සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒ තමයි බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් වලින් අපි මේ ලබා දෙන ඇසෝසියේට් ඩිප්ලෝමා ඉන් ක්ලෝතින් මැනුෆැක්චරින් කියන මේ පාඨමාලාවේ පාඨමාලා අධ්‍යක්ෂකවරිය වෙන්නේ ඇය. ඉතින් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් මහා. හොඳයි. දැන් බ්‍රැන්ඩික්ස් ඇසෝසියේට් ඩිප්ලෝමා ඉන් ක්ලෝතින් මැනුෆැක්චරින් කියන මේ පාඨමාලාව. අපි මේ පාඨමාලාව ගැන කතා කරොත් මේ අනුපමා මහත්මිය මේ දැන් අපි මේකේ ඉලක්කගත පිරිසක් ඉන්නවද? කවුද මේ පාඨමාලාව සඳහා අපි ඉලක්ක කරන්නේ? මොන වගේ පිරිසක්ද අපි මේ සඳහා යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් මහන් ඉලක්කගත පිරිස කියලා මම කිව්වොත් ඇඟලුම් ශාස්ත්‍රයේ රැකියාව කරන ඔබ සියලු දෙනා තමයි ඉලක්කගත පිරිස වෙන්නේ. එතනදී අපි බැචස් 13ක එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ බඳවා ගැනීම කටයුතු නිරත වෙන්නේ 14 වෙනි බැච් එක. අත්දැකීමත් පළපුරුද්දත් ඒ හැමදේම එක බලද්දී ඇසෝසියේට්ස් මම හිතෙන්ද කියනනම් ඇසෝසියේට් කණ්ඩායමේ සමාජිකාවන් ඒ වගේම තමයි ස්ටාෆ් ලෙවල් එක සමාජිකාවන් වගේම විධායක නිලධාරීන් අපිත් එක්ක එකතු වෙනවා මේ පාඨමාලාවත් එක්ක. එතකොට දැන් අපි ඊළඟ ගැටලුවක් එන්නට පුළුවන් සමින්කිසි පාඨමාලාවක් හැදෑරීමේදී අපිට එන ගැටලුවක් තමයි මේ අනුපමා මහත්මිය දැන්
මේ පාඨමාලාව සඳහා අපිට මොනවාද අවශ්‍ය කරන සුදුසුකම්? මේ සුදුසුකම් සඳහා අපි ලබා දෙන්නට අවම සුදුසුකම් අපි ළඟ තියෙනවද නැද්ද කියන එක. එතකොට මේ පාඨමාලාව සඳහා එහෙම ප්‍රශ්නයක් තියෙනවද? එහෙම කඩයිමක් තියෙනවද? ඒ කඩයිම මොකක්ද? බොහොම හොඳ ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම කඩේමක් තියෙනවා. හැබැයි ඒ කඩේම ඔබට ජය ගන්න පුළුවන්. ඇඟලුම් ශාස්ත්‍රයේ අවම වශයෙන් අවුරුදු 2ක අත්දැකීමක් තියෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත් මේ සඳහා ඉල්ලුම් කරන්න. ඒ වගේම තමයි තවත් කිව යුතු කාරණයක් තමයි උසස් පෙළ ඕනෑම අංශයකින් විෂයන් දෙකක් සමත් වී තිබීම තවත් වැදගත් කාරණාවක්. කවර හෝ කෙනෙකුට උසස් පෙළ සමත් නැහැ මට ප්‍රශ්නයක්. මට බෑ කිසිම පාඨමාලාවකට එකතු වෙන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඉන්ටර්විව් එකක් එහෙම නැත්නම් සම්මුඛ සාකච්ඡාවක් මගින් ඔබගේ අත්දැකීම විමසා බලලා යම්කිසි ප්‍රශ්න කිහිපයක් අසලා අපිට පුළුවන් පාඨමාලාවත් එක්ක එකතු වෙන්න. කඩිම පයින්නට රීති තුනක් තියෙනවා. එකක් තමයි ඔබ අවුරුදු 2ක පළපුරුද්දක් සහිත ඇඟලුම් කර්මාන්ත ශාලාවක පළපුරුදු සහිත පුද්ගලයෙක් නම් ඒ වගේම උසස් පෙළ එක විෂයක් හෝ සමත් නම් සහ ඔබට මේ කිසිම දෙයක් නැත්නම් ඒත් නැත්නම් එහෙම නැහැ කියලා හිතන්න එපා. මොන තුමි කිව්වා ඔබට පුළුවන් සාකච්ඡා මාර්ගයෙන් එහෙම නැත්නම් සමුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න මේ දේවල් කරන්න මම හිතනවා තාමත් වැදගත් අවස්ථාවක් ජීවිතේ රන් අවස්ථාවක් මග හැර ගන්නට එපා. එතකොට දැන් අනුපම මහත්මිය දැන් මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් ඕනම පුද්ගලයෙක් බලන්නේ මේ පාඨමාලාව තුලින් එහෙම නැත්නම් මේ ඉගෙනීම තුලින් මට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? මට හම්බෙන්නේ මොකක්ද? මෙහෙම මගේ ශ්‍රමය, ධනය, මහන්සිය මේ හැමදේම මම කැප කරනවා. ඉරිදාවල් 44ක් ඇතුළත. එතකොට මේ අවසානයේ මට මොනවද හම්බෙන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවානේ. මොකක්ද අවසානයේදී මේ පාඨමාලාව හැදෑරීමේ නොඋන්ට හම්බෙන ප්‍රතිලාභය? අනිවාර්යයෙන්ම අපි ඕනම දෙයක් කරද්දි මොකද්ද මට මේකෙන් තියෙන ආසිය මට කවුද වෙන්න පුළුවන් මේ දේවල් කරලා විශේෂයෙන්ම අපි පාඨමාලාවක් හදාරද්දි ඉදිරි පියවරවල් අපිට කොහෙටද යන්න පුළුවන් කියන දේ හිතා බලන දෙයක්. ඉතින් එතෙන්දි මම කියන්න කැමතියි අපි මේ පාඨමාලාව කොටස් 4කට බෙදලා තියෙනවා. පළවෙනි කොටසේදී අපි කොහොමද මේ ෆැබ්‍රික් එකක් අපි ඇඳුම් අහනවා තමයි. කොහොමද මේ ෆැබ්‍රික් එකක් හැදෙන්නේ? එතකොට එතනින් එහාට මේ ෆැබ්‍රික් එකක් කොහොමද අපි ඩයි කරන්නේ, print කරන්නේ? ඒ වගේ දේවල් ඉගෙන ගන්න. අපි දෙවෙනි කොටසේදී කොහොමද මේ පැටර්න් එකක් හදන්නේ? ඒකට මර්චන්ඩයිසින් කියන කොටාශය එකතු වෙන්නේ කොහොමද? අපිට ඕඩර් එකක් බයගෙන් හම්බ වෙන්නේ කොහොමද? ඒ දේවල් කතා කරනවා. එතනින් එහාට අපි බැලුවොත් ක්වොලිටි එක. ඒ වගේම තමයි වර්ක් ස්ටඩි පැත්ත, IE පැත්ත, ඒ දේවල් කොහොමද මේ අපේ ඇඟලුම් ශාස්ත්‍රයේ රඳා පවතින මේ දේවල් වලට මොනවද අපි ඉගෙනගෙන තියෙන්න ඕන? ඒ වගේ දේවල් කරගෙන යන අතරේ අපි 4 වෙනි කොටසේදී කතා කරනවා මානව සම්පත් කළමනාකරණය ගැන. එතනින් එහාට අපි ප්‍රොඩක්ෂන් සිස්ටම්ස් ගැන ඒ වගේ විෂයන් ටිකක් තමයි මේ පාඨමාලාව ඇතුළතදී කරන්නේ. එතනදී මම තව දෙයක් කියන්න කැමතියි. රිසර්ච් එකක් කියන දේ හැමෝටම අලුත් දෙයක් වෙන්න පුළුවන්. කර්මාන්ත ශාලාවක් තුළ වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාව හා සම්බන්ධ වෙනත් ආයතනයක වෙන්න පුළුවන්. යම්කිසි ප්‍රශ්නයක්, ගැටලුවක් හඳුරගෙන ඒකට කොහොමද අපි විසඳුම් හොයන්නේ කියන එක අපි අවසාන කොටස වශයෙන් මේ පාඨමාලාවේදී හදාරනවා. ඉතින් කෙනෙක් අපි උදාහරණයක් ගමු කටින් එකේ ඉන්නවා කියලා. කටින් එකේ ඉන්න කෙනෙක් කටින් ගැන එහෙම නැත්නම් ස්ප්‍රෙඩින් ගැන මාක මේකින් ගැන හොඳ අධ්‍යයනයක් කරලා ඇති. මොකද බොහෝ පිරිසක් උසස් පෙළ හදාරලා එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනය ඉවර කරලා කෙලිම මේ රැකියාවට තමයි එකතු වෙන්නේ. ඉතින් ඒ දේවල් එක්ක අපි මේ කර්මාන්ත ශාලාවක එහෙම නැත්නම් ඇඟලුම් ශාස්ත්‍රයේ සිදුවන සියලුම දේවල් මොනවාද කියලා ඉගෙන ගන්න එක තමයි මේ පාඨමාලාවෙන් සම්පූර්ණ කෙරෙන්නේ. ඉතින් අපි ජීවිතේ අපි කියනවා නම් ඉදිරි පියවරකට යන්න විශේෂයෙන්ම වෘත්තීමය පැත්තෙන් අපි උසස් වීමකට යන්න නම් ඇඟලුම් ශාස්ත්‍රයේ සිදුවන සියලුම දේවල් ගැන දැනුම ඉතාමත් වැදගත්. ඉතින් දැනුමින් පරිපූර්ණ කෙනෙක් වෙන්න පුළුවන් අවසානයේදී මේ පාඨමාලාව හදාරලා. එතකොට මේ පාඨමාලාව ඔබතුමී කිව්වා ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යන් දෙකෙන්ම යනවා. ඔබට අවශ්‍ය කරන මාධ්‍ය තෝරගන්නට පුළුවන්. ඉරිදාවන් වල තමයි මේ පාඨමාලාව තියෙන බලාපොරොත්තු වෙන්නේ. සහ මොන ක්‍රමයේද මේ අපි තියෙන යම් කිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කීපයක් තියෙනවා මේ කාලේදී. ඒ දේවල් එක්ක අපි කොහොමද මේ පාඨමාලාව සඳහා සූදානම් වෙන්නේ, ලකලා හැස්ති වෙන්නේ? ඔව් මොහන්, ඇත්තටම මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට ක්ලාසස් කරනවා එහෙම නැත්නම් පාඨමාලාවේ පන්ති පවත්වනවා කියන දේ ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ. දැනටමත් අපි ඒගොල්ලන්ගේ සමග පරීක්ෂණ කරගෙන යන්නේ ඔන්ලයින් විදියට. එතනදීම අපි පෙන්නලා දෙනවා අපි මේ සැබෑ අපි කාර්ය කරන තැනින්, අපි රැකියාව කරන තැනින් ඔබට ගිහිල්ලා සමග පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කොහොමද? ඔන්ලයින් මාධ්‍යෙන් අපි ක්ලාස් එකක් කරන්නේ කොහොමද? ඒ දේවල් වලට සහභාගී වෙන්නේ කොහොමද කියලා. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ ඉරිදා දවස කියන්නේ ඉතින් ඇත්තටම අපි දවස් 5ක් රැකියාව කළා. ෂිප්මන්ට් එකක් වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම 6 වෙනි දවසේ සෙනසුරාදාත් වැඩ කළා. අපි කොහොමද ඉරිදා දවසේ මේ ඉගෙනීම් කටයුතු වල නිරත වෙන්නේ කියලා. හොඳ ප්‍රශ්නයක් ඒක.
ඇත්තටම ඔව් අපිට ගෙවල් වල ප්‍රශ්න තියෙනවා අපේ පවුල් පරිසරය තියෙනවා අපි ඒ දේවල් සමපාත කරගන්න ඕන තුලනය කරගන්න ඕන. ඉතින් ඒවත් එක්ක අපි පැය 5මාරක් හෝ 6ක් තමයි මේ ඔන්ලයින් ක්ලාසස් වලට එන්නේ. ඉතින් එතනදී උදේ පාන්දර එහෙම නැත්නම් හවස් වරුව යන ආදී වශයෙන් තමයි මේ ඔන්ලයින් ක්ලාසස් කරගෙන යන්නේ. මම හිතන්නේ ඔබට අලුත් අත්දැකීමක් වෙන්න ඇති. නමුත් ඒ අලුත් අත්දැකීම තුළ ගෙදර ඉන්න ගමන් ගෙදර වැඩ කරන ගමන් ඔබගේ අනිත් වැඩ කටයුතු සියල්ලම කරන ගමන් ඔබට ඉගෙන ගන්නත් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නම් ඔය ඒකටත් ඔබට කාලය යොමු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ජයග්‍රහණේ පහර තියෙන්නේ අන්න එතන ජයග්‍රහණේ මාවත තියෙන අන්න එතන ඒ නිසා එය හොයාගන්න කාලය වෙන් කරගන්න මොකද ඒ රඳා පැවැත්ම ඒ කරගැනීමේ හැකියාව තියෙන්නේ ඔබ අතේ හින්දා අවසාන වශයෙන් මම ඔබතුමියගෙන් අහන්නේ මේ ප්‍රශ්නය මූල් මුදල් කියන්නේ ආර්ථිකය කියන්නේ අපි හැමදේටම යම්කිසි ප්‍රශ්නාකාරී ගැටලුවක් තියෙන වාතාවරණයක් වෙන තැනක්. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන් මුදල් කියන එක ගත්තම. අපි මුදල් ගත්තම අපේ මූලික අවශ්‍යතාවයන් වලට පස්සේ මේ අධ්‍යාපනයෙන් අපි මුදල් වියදම් කරන්නේ. එතකොට මේ මුදල් අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීමේදී පොඩි ප්‍රශ්නාර්ථයක් එනවා මේ කාලේදී. බ්‍රැන්ඩික් සමාජිකවන් තමයි වැඩි වශයෙන් මේ සඳහා තමන්ගේ මේ පාඨමාල සඳහා වැඩි වශයෙන් එන්නේ. එතකොට ඔවුන්ට බ්‍රැන්ඩික්ස් එක තුලින් ඔවුන්ට ලබා දෙන යම්කිසි සහනදායි ක්‍රමයක් තියෙනවද සහනදායි ණය පහසුකමක් හරි මොකක් හරි මේ වගේ සහනදායි පැකේජ් මල්ලක් තියෙනවද අපේ බ්‍රැන්ඩික් සමාජිකවන්? අනිවාර්යයෙන්ම මොහාන්. අපි මුලදී කතා කරා දැනුම කියන දෙයට වයස කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තමයි අපි කතා කරා භාෂාව හෝ අපි ඉගෙන ගන්න මාධ්‍ය කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසාම තමයි අපි සිංහල මාධ්‍යයෙන් ඉගෙනීම් කටයුතු කරන්නේ. ඉතින් තුන්වෙනි කාරණාව තමයි මේ මුදල්. එහෙම නැත්නම් අපි ගාස්තු ගෙවන්නේ කොහොමද? ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල. ඉතින් මේ බ්‍රැන්ඩික් සමාජිකවන් වන ඔබට වට්ටමක් දීලා තියෙනවා 15%ක. ඒ කියන්නේ අපි ලක්ෂයක පාඨමාලාව මේ අවස්ථාවේදී 85000ක මුදලට ඔබට කරන්න පුළුවන් රුපියල් 15000ක වට්ටමක් ඔබට පිරිනමලා තියෙනවා. ඒ වගේම මම දෙවෙනියට කියන්න කැමති ඔබ ණය පහසුකමක් බලාපොරොත්තු වෙනවා නම් මෙහිදී අනිවාර්යයෙන්ම වාරික 36කින් ඔබට ණය පහසුකම ගෙවන්න පුළුවන්. එහිදී වාරිකයකදී රුපියල් 2722ක් වගේ මුදලක් තමයි ඔබට ගෙවන්නට සිදුවන්නේ. ඒ කියන්නේ ණය පහසුකම ලබා දෙන්නේ අර 15000 අඩු වෙච්ච මුදලට. අනිවාර්යයෙන්ම 85000ක මුදල සඳහා තමයි ඒ ණය පහසුකම 2722ක මුදලක් ඔබට වාරිකව ගෙවන්නට සිදුවන්නේ. තුන්වෙනියට මම කියන්නම් කෙනෙක් ණය පහසුකමකට යන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ගෙවන්න පුළුවන් වාරික 4කදී ඔබගේ 85000ක මුදල ගෙවානිම කළා සාර්ථකව පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන්. මම හිතනවා ඔබට ඉතාමත් මානගේ අවස්ථාවක් ණය මුදලක් ලබා දීම ඒ වගේම වාරික ක්‍රමයට ලබා දීම සහ ඒකට යම්කිසි සහනදායී මිලකට ඒ දක්වා අඩු කිරීම මේ වගේ හැම දෙයක්ම ඇතුළත් කරලා ඔබව දැනුමින් පෝෂණය කරන්නට මේ දරන වෑයම ගැන මම හිතන්නේ මේ ඉතාමත්ම දැඩි තක්සේරුවකින් ඔබේ ජීවිතය අගය කරන්නට ඔබේ ජීවිතයේ එහෙම නැත්නම් වෘත්තිමය ජීවිතයේ තවත් ඉහළ නංවන්නට ලබා දෙන තවත් අනගි අවස්ථාවක් මගේ හැර ගන්නට එපා. අවසාන වශයෙන් ඔබතුමියගේ මට කියන්න තියෙන්නේ මේ සඳහා දැන් මේ හැමදේම අහන් හිටියන් පස්සේ අපිට ඊළඟ එන ප්‍රශ්නේ තමයි මේ කොහොමද අපි මේකට ඉල්ලුම් කරන්න කියන එක. අවසාන වශයෙන් අපේ අහන් ඉන්න සමාජිකවන්ට කියන්නේ කොහොමද අපි මේකට ඉල්ලුම් කරන්නේ? මොකද්ද මේකේ මේ තොරතුරු ලබා ගන්න ක්‍රමය කියලා හැම දෙයක්ම අවසානයේදී අපි මේ ගන්න ඕනේ උතනින්නේ. අනිවාර්යයෙන්ම. මෙතෙක් සවන් දීලා දැන් බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් කියන්නේ මොකක්ද කියලා දන්නවා. එහෙනම් කරන්න තියෙන එකම දෙයයි අපිට බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් එකට කෝල් කරලා එතෙන්දී නිශාන්ති කියලා මිස් කෙනෙක් ඔයගලන්ට කතා කරાવી. එහෙම නැත්නම් අනුසයා කියලා මිස් කෙනෙක් කතා කරાવી. එහෙම නැත්නම් මට කතා කරලා පුළුවන් මේ ගැන විස්තර දැනගන්න. වෙබ් අඩවියේ සියලුම විස්තර අඩංගු වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොටත් e-flyers එහෙම නැත්නම් මේ පිළිබඳව තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති. තවදුරටත් විස්තර දැනගන්න ඕන නම් කරන්න තියෙන එකම දෙයයි බ්‍රැන්ඩික් කෝපරේට් කැම්පස් එකට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. ඔව්. එහෙනම් තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා උගතමනා ශිල්පයමයි මතුරැකෙනා. ඔබේ වෘත්තිමය ජීවිතයේ ඊළඟ පිම්ම පනින්නට දැනුමෙන් පෝෂණය කරන්නට දැනුමෙන් පෝෂණය වී ජීවිතයේ තරු ලකුණු ලබන්නට මේ ලැබෙන අවස්ථාව මග හැර ගන්නට එපා. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමියට. අද අපිත් එක්ක මේ සුහද කතාබහ මේ වටිනා කතාබහ කරන්නට ආවේ බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස්යේ කතිකාචාර්ය අනුපමා ද සිල්වා. එතුමිය තමයි බ්‍රැන්ඩික්ස් ඇසෝසියේට් ඩිප්ලෝමා ඉන් ක්ලොතින් ටෙක්නොලොජි පාඨමාලාවේ අධ්‍යක්ෂකවරිය විදිහට කටයුතු කරන්නේ. ඉතින් මේ අවස්ථාව මග හැර නොගන්නා ලෙසත්
මේ ඔබේ ජීවිතේ ඊළඟට තියෙන මේ මහඟු අවස්ථාව රැක ගන්නා ලෙසත් ඔබ ඉඳලා සිටීමේ දවසේ මේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමීගේ ඉතාමත්ම වටිනා කාල වේලාව අපි වෙනුවෙන් කරලා ඉංගෘතේ රසවත් කරන්නට දැනුම බෙදා දෙන්නට ආවට තව දවසක බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් වෙනුවෙන් මේ තැනදී මේ විදිහට ඔබතුමී බලාපොරොත්තු වෙනවා එහෙනම් සුබ දවසක්. සුබ දවසක් ඔබ සැමට. රේණුකා ඔව් මහන්. මං හිතනවා අද දවසේ තාමත්ම සාර්ථකව දවසක්. මොකද අද අපිට පුළුවන් වුණා දැනුම, ඉගෙනුම, සාක්ෂරතාවේ මේ කියන වචන ටිකත් එක්ක හරි අපූර්ව පාඩමක් කියලා දෙන අපේ ගුරුතේ යහන කට්ටියත් එක්ක. ඔව් ඒ කියන්නේ මේ දැන් අර ඇත්තටම කලින් කිව්වා වගේම මහන් අපිට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා නේ. බලනකො කොයිතරම් දේවල් තියෙනවද කෝපරේට් කැම්පස් කියන්නේ. අපි හිතාගෙන හිටපු තැනකට වැඩිය අපිට ඉගෙන ගන්න හැම දෙයක්ම දීලා බ්‍රැන්ඩික්ස් කියලා කියන්නේ අපිට එක පැත්තකින් අපිට රස්සාවක් ලබා දෙනවා, එක පැත්තකින් අපි දැනුම ලබා දෙනවා, එක පැත්තකින් අපිව සාර ධර්මවලින් පෝෂණය කරනවා. ඉතින් මේ වගේ සෙවනක ඉන්න ලැබීමක් කොයිතරම් වාසනාවක්ද. මේ හැම තැනකින්ම අපි බැලුවේ එහෙම නැත්නම් බ්‍රැන්ඩික්ස් බැලුවේ අපිව මොනවා කරන්නද? අපිව දිරිමත් කරන්න, අපිව උඩට නගන්න, අපිට ඊළඟ අඩිය පයින්නට හයිය දෙන්නට, ශක්තිය දෙන්නට, අපේ ජීවිතේ තරු ලකුණු ලබා ගන්නට අවශ්‍ය කරන ඒ දේවල් ටික ලබා ගන්නට තමයි අපිට මේ හැම දෙයක්ම ලබා දුන්නේ. ඔව් මොහන් මේ දැන් අපි වැඩ කරන දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය දුවා දරුවන්ගේ දරුවන්ටත් හොඳ අවස්ථාවක් නේ. අනිවාර්යයෙන් මේ නිසා ඔන්න අද දවසේ ඉංගෘති එක අපි නිමා කරන්නට හදන්නේ. තවත් දවසක මේ වගේ ඉංගෘති එකක් එක හමු වෙන බලාපොරොත්තු වෙන තමයි අද දවසේ සමුගන්නේ. මතක තියාගන්න බ්‍රැන්ඩික්ස් කියන්නේ රජුන් තනන තැනක්. ඒ රජුන් වෙන්නට අයිතිය තියෙන ඔබට. ඒ නිසා ඒ අයිතිය හිතේ තියාගෙන ඉගෙනුම කියන දේ ඔස්සේ ඔබේ ඉතිරි ගමන මෙහෙවන්න. ඒ ගමන තුලින් ඉගෙනීම තුලින් ඔබට ජීවිතේ ඊළඟ පින්ම පනින්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලබා ගන්න. එහෙනම් අද දවසේ මේ කතාව මෙතනින් අවසන් වෙනවා. අපි ගිහිල්ලා එන්න. ජය වේවා.